හරි අපි පහුගිය දවස්වල කතා කරමින් හිටියා දෙවෙනි පාඩමට අදාළව විෂය කරුණු ටික මේ අද ඒක ඉදිරි කොටස තමයි කතා කරන්නේ. මුලින්ම මම අර දෙවෙනි පාඩම හැමදාම රවුමක් එක්ක තමයි කතා කළේ. මේක කොටස් හතරකට බෙදාගෙන අපි මේක දේශපාලන දර්ශනය කියලා, දේශපාලන දර්ශනය කියලා, මේක දේශපාලන මතවාද කියලා, මේක දේශපාලන න්‍යාය කියලා, සහ මේක දේශපාලන ආයතන කියලා කතා කළා. ආයතන රාජ්‍ය හා ආණ්ඩුව එකක් මේක උගන්වලා තියෙන්නේ YouTube එකේ තියෙනවා. දෙක දේශපාලන පක්ෂ මේකත් YouTube එකේ තියෙනවා. තුන බලපෑම් කණ්ඩායම් මේක කරලා ඇත්තේ තාම මේක දාලා නැහැ මං හිතන්නේ මට මතක නැහැ. මේකත් YouTube දානවා. සහ හතර අද කරනවා සිවිල් සමාජය කියන මාතෘකාව. මේ දේශපාලන ආයතන හතර ප්‍රධාන වශයෙන්. එතකොට සමස්තයක් විදිහට දෙවන පාඩම අවසන් වෙනවා. ඊට අමතරව තියෙනවා කෙටියෙන් අපි ඉගෙන ගන්න ඕන තුලනාත්මක දේශපාලනය ගැන ලියන්න ඕන. ඒක දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ ප්‍රධාන කොටසක් වෙනවා. ඒක නිසා තුලනාත්මක දේශපාලනය ගැන ලියන්න ඕන. ගැටුම් කියන එක දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ කොටසක් වෙනවා. නූතන යුගයක තියෙන දෙවන ලෝක යුද්ධත් එක්ක ඒ ගැන පොඩ්ඩක් ලියන්න ඕන. රාජ්‍ය ප්‍රතිපත්ති දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ කොටසක් වෙනවා. ඒකත් නූතන යුගය තුළ තමයි දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රයට එකතු වුනේ. ඒ ගැන ටිකක් ලියන්න ඕන. අනික තමයි අන්තර්ජාතික දේශපාලනය. මේකත් නූතන යුගයේ තමයි දේශපාලන විද්‍යාවට එකතු වුනේ. ඒ ගැනත් පොඩ්ඩක් ලියන්න ඕන. මේව එකතු වෙච්ච නිසා තමයි දේශපාලන විද්‍යාව යාවත්කාලීන හරි ඒක ලියන්නම ඕන. කියන්නේ පරිපූර්ණ විද්‍යාවක් බවට පත් වෙන්නේ ඒකත් එක්ක. නැත්තම් මොකක්ද යාවත්කාලීන අප්ඩේට් වුණා විෂය. ගෝලීය දේශපාලන තත්ත්වයන් වෙනස් වෙනකොට විෂය අප්ඩේට් වුණා. එතකොට තමයි විෂය සම්පූර්ණ විෂයක් බවට පත්වන්නේ. ක්‍රමානුකූලව විෂය මොනවා වුණාද සම්පූර්ණ විෂයක් බවට පත් වුණා. ලෝකේ අන්තර් ගැටුම් ඇති වෙද්දි දේශපාලන විද්‍යාවෙන් ගැටුම් ගැන අධ්‍යයනය කළා. නැත්නම් විෂය පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැහනේ. රාජ්‍ය ප්‍රතිපත්ති ලෝකේ හැදෙද්දි රටවල හැදෙද්දි රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශපාලන විද්‍යාවෙන් සාකච්ඡා කරලා අධ්‍යයනය කළා. ලෝකයේ ගෝලීය වශයෙන් එකතු වෙද්දි ජාතික රාජ්‍යයන් අතර සම්බන්ධතා හැදෙද්දි දේශපාලන විද්‍යාවෙන් එක අධ්‍යයනය කළා. ඒ නිසා විෂය ක්‍රමානුකූලව පරිපූර්ණත්වයටපත් වුණා. විභාගයේ අහන්න පුළුවන් පුතා දේශපාලන විද්‍යාව ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට පත් වූ ආකාරය පැහැදිලි කරන්න කියලා. එතකොට අනිවාර්යයි ගැටුම් රාජ්‍ය ප්‍රතිපත්ති අන්තර්ජාතික දේශපාලනය තුලනාත්මක දේශපාලනය වගේ කොටස් අනිවාර්යයෙන්ම අපි සඳහන් කරන්න ඕන. නැත්නම් එතන ප්‍රශ්නයක් වෙනවා. රයිට් ඒක නිසා ඒව අනිවාර්ය බව අපි මතක තියාගන්න. හරි දරුවෝ. එතකොට මේක විශේෂ ප්‍රශ්නයක් අහනවා අපෙන් දේශපාලන විද්‍යාව ක්‍රමානුකූලව යාවත් කාලීන වුණා කියලා අපිට ඒක ඔප්පු කරන්න කියලා. රයිට්. එතකොට මෙන්න මේ කරුණු සම්බන්ධ අපිට අනිවාර්යෙන් සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ කාලවලදී මේ කරුණු එකතු වෙච්ච නිසා තමයි දේශපාලන විද්‍යාව යාවත්කාලීන වුණේ සහ පරිපූර්ණ විෂයක් බවට පත් වුණේ කියලා. ඒක අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ලෝක ගැටුම් ඇති වෙද්දී ප්‍රායෝගිකව ගැටුම් සම්බන්ධයෙන් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න ගත්තා. ඒක නිසා දේශපාලන විද්‍යාව පරිපූර්ණත්වයට පත් වුණා. ගැටුම් කියන කොටස දේශපාලන විද්‍යාවේ නැති වුණා නම් ඒක පරිපූර්ණත්වයට පත් වුණා කියලා අපිට සලකන්න බෑ. ඒ විදිහමයි අනිත් ඒවාත්. රයිට්. එතකොට ඒක නිසා මේක අනිවාර්යයෙන්ම ලියන්න ඕන අපි. මම ඊළඟට කොටසට එනවාද? අද මේ පාඩම අවසන් වෙනවා කොහොම වුණත්. දැන් අද කතා කරන්න තියෙන්නේ එතකොට සිවිල් සමාජය කියන කොටස. මම මේ සියල්ල මකල ප්‍රධාන මාතෘකාව දානවා සිවිල් සමාජය කියලා. සිවිල් සමාජය.
සිවිල් සමාජය කියන මාතෘකාව කතා කරන්න ගියාම මුලින්ම අපි බලන්න ඕන සිවිල් සමාජය කියන්නේ මොකක්ද කියලා. සිවිල් සමාජය කියන්නේ මොකක්ද කියන එක තමයි අපි හොයන්න ඕනේ. මේකට දාලා උත්තර දෙකක් කියනවා ගයිඩ් එකේ. පුළුල් අර්ථයේදී සිවිල් සමාජය කියන්නේ මොකක්ද? පටු අර්ථයේදී සිවිල් සමාජය කියන්නේ මොකක්ද කියලා. පුළුල් අර්ථයේදී සිවිල් සමාජය කියලා නිර්වචනය කරන ඒගොල්ලෝ රාජ්‍යයෙන් පරිබාහිරව. ඒ කියන්නේ ආණ්ඩුවේ පාලනයකින් තොරව කියන එක. හරි. රාජ්‍යයෙන් පරිබාහිරව සහ ස්වාධීනව පුරවැසියන් තම අරමුණු වෙනුවෙන් එකතු වෙලා ඉන්න ස්ථානය. මම මේක සරලව වඳිනවා මෙහෙම. මේ රාජ්‍ය නැත්නම් ආණ්ඩුව තියෙන්නත් පුළුවන්. ඒකෙන් පරිබාහිරව මිනිස්සුන් තම අරමුණු වෙනුවෙන් එකතු වෙලා ඇති ස්ථානය, එකතු වෙලා තියෙන අවකාශය. හොඳම වචනේ මොකක්ද? අවකාශය. නැත්නම් රාජ්‍යයෙන් පරිබාහිරව, ආණ්ඩුවෙන් පරිබාහිරව මිනිසුන්ට තම අරමුණු වෙනුවෙන් ස්වාධීනව එකතු වෙන්න තියෙන අවකාශය තමයි සිවිල් සමාජය කියලා කියන්නේ. ඒකට රාජ්‍යයේ බලපෑමක්, ආණ්ඩුවේ බලපෑමක් නැහැ. මිනිස්සු තමන්ගේ අරමුණු ආශාවන් දිනා ගන්න එකතු වෙන්න පුළුවන් අවකාශය, ඉඩ, ඒ හැකියාව තමයි. ඒ හැකියාවට තිබෙන ඉඩ තමයි සිවිල් සමාජය කියලා පුළුල් අර්ථයෙන් නිර්වචනය කරන්නේ. මොකක්ද? රාජ්‍යයෙන් නැත්නම් ආණ්ඩුවෙන් පරිබාහිරව. ඒකයි මෙහෙම ඇදලා තියෙන්නේ. ස්වාධීනව පුරවැසියන් ඔයිනේ මිනිස්සු තම පොදු අරමුණු වෙනුවෙන් එකට සංවිධානය වී මේනි තමන්ගේ පොදු අරමුණක් වෙනුවෙන් මිනිස්සු එකට එකතු වෙලා. ඒක ක්‍රිකට් ගහන්න වෙන්න පුළුවන්, ණය ගන්න වෙන්න පුළුවන්, ආගමික සංවිධානයක් වෙන්න පුළුවන්. එහෙම සංවිධාන වෙන්න පුළුවන් අවකාශයට තමයි සිවිල් සමාජය කියලා පුළුල් අර්ථයේදී නිර්වචනය කරන්නේ. පටු අර්ථයේදී මේ සිවිල් සමාජයට ඒගොල්ලෝ වෙන අර්ථ දැක්වීමක් කියනවා. පුරවැසි සංවිධාන හඳුන්වන්න. පුරවැසි සංවිධාන. මේවට කියන නම තමයි පුතා CBO. CBO. Community Based Organization. Community Based Organization. සමාජ ප්‍රජාමූල සංවිධාන. ප්‍රජාමූල සංවිධාන. CBOs කියලා කියන්නේ. Community Based Organizations. ඒවට ක්‍රීඩා සමාජය, යෞවන සමාජය, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සනස ග්‍රාමෝදර ඒවල ඔක්කොට රාජ්‍ය මැදිහත් වීමක් නැහැනේ. මිනිස්සු ස්වාධීනව ණය ගන්න, හරිය ක්‍රිකට් ගහන්න, හරිය එහෙම එකතු වෙනවා. මේකත් එහෙමම එකක් තමයි. රාජ්‍යයේ හෝ ආණ්ඩුවේ ඍජු පාලනයක් නැහැ. ඍජු අධීක්ෂණයක් නැහැ. මිනිස්සු සංවිධානය වෙලා තමන්ගේ ආශාවන්, අවශ්‍යතාවයන් වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. ඒක තමයි සිවිල් සමාජය කියලා කියන්නේ. මම හොඳ තව තැනකින් පොයින්ට් එකක් ගෙනලා මේක ඔක්කොම පැහැදිලි කරන්න. මිනිස්සෙගේ ජීවිතයේ ඔන්න බලන්න මිනිස්සෙක්. මොහුගේ ජීවිතයේ අවස්ථා තුනක් නැත්තම් කියනවා පුරවැසි ජීවිතය තුල තියෙන වසම් තුනක්. වසම් තුනක්. පුරවැසි ජීවිතය තුල තියෙන වසම් තුනක් හැටියට එකක් තමයි පොදු වසම. මේකට කියනවා පබ්ලික් ෂේප් කියලා. පොදු වසම. මේක නියත ලෙසම පොදු භාණ්ඩ හා සේවා සම්පාද ආණ්ඩුවේ ක්‍රියාකාරී, මෙතන අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අපේ ලයිෆ් එක තුල තියෙන පොදු වසම තුල. ඊළඟ වසම තමයි, ඒ කියන්නේ රාජ්‍යයේ මැදිහත් වීම පොදු වසම තුල තියෙනවා. දෙක තමයි පෞද්ගලික වසම. පෞද්ගලික වසම. මේකට කියන්නේ ප්‍රයිවට් ෂේප් කියලා. මේක එහෙම නැහැ. මේක පවුල තුල වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධයක් තුල වෙන්න පුළුවන්. මේක හැමෝම දැනගන්න මේක රහස්‍යයි. මේක පොදු නෑ, හැමෝම දන්න එකක් නෙමෙයි. අනික තමයි සිවිල් වසම. විචාරකයෝ කියනවා සිවිල් වසම කියලා කියන්නේ මේ දෙකට අතර මැද තියෙන එක. 100% රාජ්‍ය සම්බන්ධයකුත් නෑ, 100% පෞද්ගලිකත් නෑ. නැත්තම් මේ දෙකේම ගුණාංග තියෙනවා නිසා මේකට කියනවා සිවිල් වසම කියලා. මේකට කියන්නේ public shape, private shape, civil shape. මේ සිවිල් වසම තුල අපි කරන ක්‍රියාකාරකම් තමයි සිවිල් සමාජයට අදාළ ක්‍රියාකාරකම් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. එතනදී තා පැහැදිලිව අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා අපි සමාජය තුල යම් යහපතක් ඇති කරන්න පුජ්‍යලයන් ස්වකැමැත්තෙන් පොදු වැඩවලට එකතු වෙන.
පුද්ගලයා ස්ව කැමැත්තෙන් පොදු වැඩවලට එකතු වෙන්නේ මෙන්න මේ සිවිල් වසමේ වැඩවලට. ස්ව කැමැත්තෙන් එකතු වෙනෝ සමාජයේ එහෙම වැඩ කටයුතු වලට එකතු වෙන රාජ්‍ය මැදිහත් වීමක් නැහැ. දැන් අපි හිතමු ගමේ ශ්‍රමදානයක් සංවිධානය කරනවා කියලා රාජ්‍ය මැදිහත් වීමක් නැහැනේ. මගේ පොදු කැමැත්තක් තියෙනවා. හැබැයි මේ වැඩේ හරහා මගේ කැමැත්තක් නෙවෙයි වැඩේ හරහා පොදු යහපතකුත් හැදෙනවා. ඒක සිවිල් වසමේ වැඩක්. ඒ සිවිල් වසමේ වැඩ අදාළ වෙන්නේ සිවිල් සමාජයට කියලා තමයි නිර්වචනය කරන්නේ. එහෙනම් සරලව තේරුම් ගමු සිවිල් සමාජයේ ආකාර දෙකකට නිර්වචනය කරලා තියෙනවා. ආකාර දෙකකට අර්ථ දක්වලා තියෙනවා. පුළුල් අර්ථය හා පටු අර්ථය වශයෙන්. පුළුල් අර්ථයේදී සරලව මතක තියාගන්න රාජ්‍යයේ මැදිහත් වීමකින් තොරව මිනිස්සු තම අවශ්‍යතාවයන් වෙනුවෙන් එකතු වන අවකාශය. පටු අර්ථයේදී පුරවැසි සංවිධාන කියන එක හඳුන්වන්න CBOs කියන එක හඳුන්වන්න ප්‍රජාමූල සංවිධාන හඳුන්වන්න මේ සිවිල් සමාජය කියන එක පාවිච්චි කරනවා. සිවිල් සමාජය ගැන කතා කරද්දී පුරවැසියන්ගේ ජීවිතය තුළ තියෙන වසම් තුන ගැනත් අපට ලියන්න පුළුවන්. පොදු වසම, පෞද්ගලික වසම හා සිවිල් වසම වශයෙන්. පොදු වසම කියලා කියන්නේ භාණ්ඩ හා සේවා සම්පාදනයට අදාළව රාජ්‍ය හා ආණ්ඩුව ක්‍රියාත්මක වන වසම. මේ තුල අපේ ලයිෆ් එකේ රාජ්‍යයේ තියෙන කොටස තමයි මේ පොදු වසමට අයිති වෙන්නේ. භාණ්ඩ හා සේවා උවමාරුව තුල රාජ්‍ය හා ආණ්ඩුව ක්‍රියාත්මක වන වසම. මේකේ ලක්ෂණ තමයි පොදු බව හා විවෘත භාවය. මේක හැමෝටම පේන එක. ප්‍රයිවට් ෂේප් පෞද්ගලික වසම. පෞද්ගලික වසම ලෙස අපි සලකන්නේ තනි පුද්ගලයන් වශයෙන් ගනුදෙනු කරන වසම. ඒක ෆැමිලි එකක් තුල ප්‍රේම සම්බන්ධයක් තුල මිත්‍ර කණ්ඩායමක් තුල ඒ මිත්‍ර කණ්ඩායමක් තුල තියෙන ගනුදෙනුව හැමෝටම පේන්නේ ඒකේ ලක්ෂණය තමයි රහස්‍යයි. අනික තමයි සිවිල් වසම. පොදු වසමේ ලක්ෂණත් පෞද්ගලික වසමේ ලක්ෂණ එක්ව ක්‍රියාත්මක වන වසම තමයි අපි හඳුනාගන්නේ සිවිල් වසම හැටියට. ඒක තුල ওই අවස්ථා අධීරවල් දෙකම අපට ක්‍රියාත්මක වන බව පෙන්වන්න පුළුවන්. මේ විදිහට සිවිල් සමාජය මොකක්ද කියන එක සහ ඒක මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන ස්ථානය කොතනද කියන එක ලස්සනට නිර්වචනය කරන්න පුළුවන්. පුළුල් අර්ථය ලියුවා, පටු අර්ථය ලියුවා. මිනිස්සුන්ගේ ජීවිතය තුළ සිවිල් සමාජය ක්‍රියාත්මක වන්නේ සිවිල් වසම තුල කියලා ලියුවා නම් මාර කම්ප්ලීට් හැඳින්වීම. හොඳ හැඳින්වීමක් ලෙස අපට ඒක හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට මම මේකේ වැදගත්කම කියන්න යනවා. වැදගත්කම කියන්න ගියාම අද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල සිවිල් සමාජය කියන එක අත්‍යවශ්‍ය ගුණාංගයක් බවට අත්‍යවශ්‍ය මූලිකාංගයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මොකක්ද කියලා ඉවරයි. පස්සේ මම කොටසට කියනවා වැදගත්කම. නේද? අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායනේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නේ තියෙන්නේ. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න වත්මන් නැත්තම් අපි කියන ලස්සන වචනයක් අධ්‍යතන අද තියෙන්නේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී සොසයිටි එකක් නැත්තම් පාලන මාදිලියක්. ඒක තුල සිවිල් සමාජය කියන එක පුතා ඊටාම වැදගත් අංගයක් ලෙස අපි හඳුනා ගන්නවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න පවා සිවිල් සමාජය සහ එහි ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ මිනිස්සු රාජ්‍යයෙන් පරිබාහිරව කරන ක්‍රියාකාරකම් CBOs හදාගෙන කරන ක්‍රියාකාරකම් ඊටාම වැදගත් වෙනවා සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය බලපාන වාසේ සිවිල් සමාජයකට පවතින්න පුළුවන් MCQ එකක් පුතා මතක තියාගන්න. අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සොසයිටි එකක පමණයි. ඇයි සමාජවාදී සමාජයක මුළු සමාජයම රාජ්‍ය දේහය විසින් මොකද කරන්නේ වෙලා ගන්න ඉඩක් නැහැ. ෆැසිස්ට්වාදී රාජ්‍යයක මුළු සමාජ දේහෙම රාජ්‍ය විසින් වෙලා ගන්න ස්පේස් එකක් නැහැ. no space but ප්‍රජාතන්ත්‍රවාදී සොසයිටි එකේ ස්පේස් එකක් තියෙනවා. අර මං කිව්ව ස්පේස් කියලා ස්පේස් කියන එකට වචනේ ස්පේස් කියන එකට අදාළ සිංහල වචනේ තමයි අවකාශය. ඉඩ රික්තක ඊට වඩා ලස්සනයි. රික්තකය.
නේද? එතකොට රික්තකයක් තියෙනවා රාජ්‍යයයි පුරවැසියයි අතර. ඒකට තමයි කියන්නේ සිවිල් ෂේප් කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. පබ්ලික් ෂේප් එකක් තියෙනවා. රාජ්‍ය මාමත ඇති කර ඍජු බලපෑමක්. එතකොට ඒක රාජ්‍යයටත් පේනවා සහ අනිත් කට්ටියටත් පේනවා. ප්‍රයිවට් ෂේප් එකක් තියෙනවා. ඒක හැමෝටම පේන්නේ නැහැ. සහ සිවිල් ෂේප් එකක් තියෙනවා. සිවිල් ෂේප් එක කියලා කියන්නේ ප්‍රයිවට් ෂේප් එකයි පබ්ලික් ෂේප් එකයි අතරමැද තියෙන එක. එහෙම නැත්නම් පොදු වසමයි පෞද්ගලික වසමයි අතරමැද තියෙන එක. ඒක හරහා තමයි සිවිල් සමාජයට අපි කනෙක්ට් වෙන්නේ. නිකන් සිවිල් සමාජය හඳුන්වලා හරියන්නේ නැහැ දරුවා. මිනිස්සුන්ගේ ජීවිතයට ආබද්ධ කරන්නේ කොහොමයි? රයිට්? ඒක නිසා සිවිල් සමාජයන පුළුල් අර්ථය පටු අර්ථය ලියලා හරියන්නේ නැහැ. ඒක මිනිස්සුන්ගේ ජීවිතයට ආබද්ධ වෙන ආකාරයත් ලියවතින් උත්තරේ පරිපූර්ණයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් වැදගත්කම ලියන්න ප්‍රජාතන්ත්‍රවාදී සොසයිටි එකක ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නත් අනිත් පැත්තෙන් මේක පැවතීමේ අවකාශය තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විතරයි කියන එකත් සමාජවාදී හෝ ෆැසිස්ට්වාදී ක්‍රමවල මේ ස්පේස් එක මතක තියාගන්න. මොකද්ද පෙරලිකම ඇතුලේ බය නැතුව ලියන්න වචනේ රික්තකය අවකාශය ස්පේස් එක නෑ. මේක නෑ. සෝෂලිසම් වල සමාජවාදී නෑ. ෆැසිස්ට්වාදී නෑ. මේක තියෙන්නේ ලිබරල් වාදී විතරයි. රාජ්‍ය සහ පුරවැසියා අතර යම් ස්පේස් එකක් තියලා තියෙනවා. ටෝටලි 100% මෙයාගේ ලයිෆ් එක රාජ්‍ය පාලනය කරන්නේ නෑ. පොඩි ඉඩක් තියෙනවා. මම මේ නිකන් ඇන්ඩෙට තේරෙන්න. මෙන්න මේ ස්පේස් එකට තමයි කියන්නේ සිවිල් සමාජය කියලා. right? ඊට පස්සේ ඊළඟට කොටසට එනවා අපි වර්ගීකරණය සම්බන්ධයෙන් කතා කරන්න. මොන සම්බන්ධයෙන් වර්ගීකරණය? සිවිල් සමාජය කියන සංකල්පයට වර්ගීකරණ එහෙම නැත්නම් අර්ථ හතරක් දීලා තියෙනවා. හතරක්. අර්ථ හතරක්. එකක් තමයි සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථකථනය. ක්ලාසිකල් ලිබරලිසම්. සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථකථනය. right? මේ සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථකථනය තුල ඒ අර්ථකථනය ඉතා පැහැදිලිව කියන සිවිල් සමාජය කියලා කියන්නේ මෙන්න මේකට. ධනේශ්වර වෙළඳපොළ පවත්වාගෙන යන්න. හොඳින් තේරුම් ගන්න ධනේශ්වර වෙළඳපොළ පවත්වාගෙන යන්න සමාජයේ තියපු අවකාශය. මම පැහැදිලි කරන්න. සම්භාව්‍ය ලිබරල් වාදයේ තුල රාජ්‍ය කලේ පුතා නීතිය, සාමය, බාහිර උපද්‍රව වලින් රාජ්‍ය මුදා ගැනීම වගේ කාරණා විතරයි. නීතිය හා සාමය ආරක්ෂා කළා. බාහිර උපද්‍රව වලින් රාජ්‍ය මුදාගත්තා. සතුරු ආක්‍රමණ වලින් රාජ්‍ය මුදා ගැනීම වගේ කාර්යයන් වලට විතරයි රාජ්‍ය සම්බන්ධ වුණේ. ආර්ථිකයට සම්බන්ධ වුණේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිතයට නීතිය හා සාමය විතරක් ආරක්ෂා කරන නිසා මේකට කිව්වා පොලිස් රාජ්‍ය කියලා. මතක තියෙනම පොලිස් රාජ්‍ය නැත්නම් තුන්වෙනි පාඩමෙන් ඉගෙන ගමු. හරි. එතකොට ආර්ථිකයට රාජ්‍ය මැදිහත් කළේ නැහැ. ආර්ථික ජීවිතයේ නිදහස තියාගන්න ඉඩ හැරියා. මම මේවා කතා කරා කලින් වීඩියෝස් වල. එතකොට මිනිස්සුන්ට ආර්ථික ජීවිතයට රාජ්‍ය සම්බන්ධයක් නැහැ, ආණ්ඩුවේ සම්බන්ධයකුත් නැහැ. ඒක මිනිස්සුන්ට ඕන විදිහකට කරගන්න පුළුවන්. එතකොට සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථයේදී සිවිල් සමාජය කියලා ඉඩ කිව්වේ මිනිස්සුන්ට දීලා තිබුණ ඉඩක්. මොන ඉඩද? ධනේශ්වර වෙළඳපොළ පවත්වාගෙන යන්න තිබු ඉඩ. එතකොට මිනිස්සුන්ට කැමති භාණ්ඩ හා සේවා තමා කැමති විදිහට මිලදී ගන්න පුළුවන් රාජ්‍ය සම්බන්ධයක් ඇත්තේ නැහැ. සල්ලි තියෙන උන්ට බඩු ගන්න පුළුවන්. සල්ලි නැති උන්ට බඩු නොගෙන ඉන්න පුළුවන්. සල්ලි තියෙන උන්ට ලෙඩ වුණාම ස්පිරිතාලට ගිහිල්ලා ප්‍රයිවට් බෙහෙත් කරගන්න පුළුවන්. නැති උන්ට ගෙදර මිය දෙන්න පුළුවන්. ඉස්කෝලේ යන්නේ සල්ලි තියෙන ළමයි විතරයි. සල්ලි නැති ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඒක නිසා රාජ්‍ය ආර්ථිකයට සම්බන්ධ වුණේ නැහැ සම්භාව්‍ය ලිබරල් වාදී යුගය තුලදී. විශේෂයෙන්ම ජෝන් ලොක්ලා, ඇඩම් ස්මිත්ලා මේකට අදාළ ආර්ථික න්‍යාය දේශපාලන න්‍යාය ගොඩනගනවා. වෙළඳපොළ පවත්වන්න යන්න තියාගත් ඉඩක් බොහොම කපටි විදිහට, බොහොම උපායශීලී විදිහට අපි ඕගොල්ලොන්ට බලපෑම් කරන්නේ. මොන ශේෂ්ත්‍රයේදීද? ආර්ථික ශේෂ්ත්‍රයේදී. ඒකට ඔයාට ඕන විදිහට වැඩ කරන්න පුළුවන්. ස්පේස් එකක් දුන්නා. එතකොට ස්පේස් එකට තමයි ලිබරල් වාදීන් නම් කිව්වේ
සම්භාව්‍ය ලිබරල් වාදය තුල සිවිල් සමාජය කියලා. හේගල් නිර්වචනය කරා සම්භාව්‍ය ලිබරල් වාදය තුලදී සිවිල් සමාජය කියලා කිව්වේ ධනේශ්වර වෙළඳපොළ පවත්වාගෙන යන්න සමාජයේ හදපු අවකාශයට. මොකක්ද? ධනේශ්වර වෙළඳපොළ ක්‍රමය පවත්වාගෙන යන්න. දැන් මම කලින් ධනේශ්වර වෙළඳපොළ ක්‍රමය උඹලට කියලා දීලා තියෙනවා. භාණ්ඩ හා සේවා මුදල් මත මිලදී ගන්නා ක්‍රමය. රාජ්‍ය නොමිලේ දුන්නේ. එතකොට සුබ සාධනයේ නැහැ. අධ්‍යාපනය නිකන් නැහැ. ආරෝග්‍ය ශාලාවලින් මේ බෙහෙත් නිකන් නැහැ. මොකක්වත් නොමිලේ දුන්නේ නැහැ රාජ්‍ය. රාජ්‍ය සම්බන්ධයක් නැහැ මිනිස්සුන්ගේ ජීවිතේට. එතකොට මිනිස්සුන්ගේ ස්පේස් එකක් තිබුණා. ඉස්කෝලේ යන්න ඕන නැහැ. කැමති නැහැ. නැත්නම් නොකිලින්න පුළුවන්. රයිට්. ඒ ආදී වශයෙන් ධනේශ්වර වෙළඳපොළ පවත්වාගෙන යන්න සමාජයේ හදපු අවකාශයට ඉඩට තමයි සම්භාව්‍ය ලිබරල් වාදය තුලදී සිවිල් සමාජය කියලා කිව්වේ. මේක හොඳ ඉඩක් නොවේ. දැන් සමාජවාදී සමාජයක මේ ස්පේස් එක තිබ්බේ නැහැ. ඒකයි මම කිව්වේ සමාජවාදී සමාජයක කමියුනිස්ට් රාජ්‍යයක සිවිල් සමාජයක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ රාජ්‍යයෙන් පරිබාහිරව මිනිස්සුන්ගේ ලයිෆ් එකේ කොටසක් නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? මිනිස්සුන්ගේ ආර්ථික ජීවිතේ කෙලින්ම කැච් කරා. අල්ලුවා. කන්න දුන්න, හාල් දුන්න, පොල් දුන්න, ඉස්කෝලේව බෙහෙත් දුන්න ඔක්කොම රාජ්‍යයෙන් දුන්නා. එතකොට සමහරවිට මිනිස්සුන් හිතන no freedom කියලා. කිසි නිදහසක් නැහැ නේ. රාජ්‍යයෙන් අපට කන්න දෙනවා. අපට අවශ්‍ය දේ කන්න විදියක් නැහැ. රාජ්‍යයෙන් අපට ඉස්කෝලේ අනිවාර්ය කළා. අපට නොආයින් අයිතියක් නැහැ. එතකොට ෆ්‍රීඩම් එකක් නැහැ කියලා තමයි මේගොල්ලෝ නිර්වචනය කළේ. හරි. මේක තව ගැඹුරට යන්න පුළුවන් සාකච්ඡාවක්. රාජ්‍ය පාඩමත් එක්ක ආබද්ධිතයි. තුන්වන ලෙසන් එකත් එක්ක මේක දැනට මෙහෙම ඔළුවේ තියන් යම්. සම්භාව්‍ය ලිබරල් වාදය තුලදී මිනිස්සුන්ගේ ආර්ථික ජීවිතේ වැදගත් වචනේ ආර්ථික ජීවිතේ රාජ්‍ය පාලනය කළේ නැහැ. ඒකට තර්කයක් හැදුවා. ආර්ථික ජීවිතේ කරගන්න ඕගොල්ලෝ ඉඩක් තියෙනවා. ඒකට අපි අත ගහන්නේ නැහැ. අපි අත ගහන්නේ නීතිය රකින්න සමාජයේ, සාමය රකින්න සමාජයේ, බාහිර උපද්‍රව වලින් වෙනත් රටවල් වලින් මේක අල්ලගන්න එක නැති කරන්න. ඊට පස්සේ සතුරු ආක්‍රමණ වලින් රාජ්‍ය මුදා ගන්න විතරයි අපි එන්නේ. ඒ කියන්නේ හමුදාවක්, පොලිසියක්, රහස් ඔත්තු සේවයක් තිබුණා. ආර්ථිකයට රාජ්‍ය සම්බන්ධුනේ නැහැ. ඒ කියන්නේ නිර්බාධවාදී රාජ්‍යාවදී පොලිස් රාජ්‍ය කියලා මේකට කිව්වේ. එහෙනම් සම්භාව්‍ය ලිබරල් වාදයේදී මේ අර්ථකථනය කරන්නේ කොහොමද? ධනේශ්වර වෙළඳපොළ පිළිබඳ අවකාශය වශයෙන් නැත්නම් රාජ්‍ය හා පවුල අතර පුජ්‍යල ක්‍රියාකාරීත්වය සඳහා ඇති සමාජ අවකාශය. මෙන්න තියෙනවා පුතා රාජ්‍ය, මෙන්න තියෙනවා ෆැමිලි එක. රාජ්‍යයයි පවුලයි අතර පුජ්‍යල ක්‍රියාකාරීත්වයට තියෙන ඉඩ 100% පවුලේ වුණොත් මේක සිවිල් සමාජයේ වැඩක් වෙන්නේ නැහැ. මේක ප්‍රයිවට් ෂේප් එකේ වැඩක්. 100% රාජ්‍ය වැඩක් වුණොත් මේක පබ්ලික් ෂේප් එකේ වැඩක්. රාජ්‍යයයි පවුලයි අතරට ආවයන් පස්සේ තමයි සිවිල් ෂේප් එකේ වැඩක් වෙන්නේ. බලන්න පුජ්‍යලයාගේ ජීවිතේ වසන්තුන නොකිය මේක කරන්න බෑ කියලා කියන්නේ ඒකයි මම. රාජ්‍ය හා පවුල අතර පුජ්‍යල ක්‍රියාකාරීත්වයට මිනිස්සුන්ට විවිධ දේවල් කරන්න තියෙන අවකාශය. රාජ්‍ය පවුල මෙහෙම આવුතින් ෆැමිලි කියන එක ස්පේස් එකක් නැහැ. එතකොට තියෙන්නේ පබ්ලික් ෂේප් එකකුයි ප්‍රයිවට් ෂේප් එකකුයි විතරයි. මෙහෙම આવුතින් රාජ්‍ය ඔක්කොම ඇතුලේ තියෙන සෝෂලිසම් ක්‍රමයක, සමාජවාදී ක්‍රමයක වෙන මොකක්වත්ම නැහැ. දැන් ලිබරල් වාදී ක්‍රමේ රාජ්‍යයේ තියෙන අතරමැද ස්පේස් එකක් තියෙනවා, ෆැමිලි කියන එක තියෙනවා. මෙන්න මේ ස්පේස් එකට තමයි සිවිල් ෂේප් කියලා කියන්නේ. බලන්න ෂේප් තුන අහුවෙන හැටි. මේක පබ්ලික් ෂේප්, මේක සිවිල් ෂේප්, මේක ප්‍රයිවට් ෂේප්. දැන් තේරෙන්න ඕනේ නම් මේක තමයි මේ කිව්වේ. රාජ්‍ය හා පවුල අතර පුජ්‍යල ක්‍රියාකාරීත්වයේ තියෙන අවකාශය. 100% ෆැමිලි එකේ වැඩක් නම් ඒක පබ්ලික් වැඩක් වෙනවද පොදු වැඩක් වෙනවද නැහැ. 100% රාජ්‍යයේ වැඩක් නම් ඒක පවුලේ වැඩක් වෙන්නේ නැහැ. මේකේ වැඩකුත් නොවන, ඒ කියන්නේ රාජ්‍ය වැඩක් නොවන නැත්නම් පොදු වසමට අයත් නොවන 100% පෞද්ගලික වසමටත් අයත් නොවන අතරමැද වසමේ වැඩවලට තමයි සිවිල් වසම කියලා කියන්නේ. ඒකේ වැඩවලට තමයි ඒකේ ඇති වෙන ක්‍රියාකාරීත්වය තමයි සිවිල් සමාජය කියලා කියන්නේ. මේක තමයි සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථකථනය. ඒ විදිහටම සම්භාව්‍ය මාක්ස්වාදයේ විසින් සිවිල් සමාජය කියන එක අර්ථ දක්වනවා. දැන් සිවිල් සමාජයේ මාක්ස්වාදීන්ගේ විග්‍රහයක් නොවේ. හොඳේ. ධනේශ්වර ක්‍රමයේ තිබෙන සිවිල් සමාජය කියන කන්සෙප්ට් එකට සම්භාව්‍ය මාක්ස් වාදය කියන කතාව මොකක්ද? මේ කන්සෙප්ට් එක කවදාවත් සමාජවාදය තුල ඇති එකක් නෙමෙයි.
එතකොට ධනේශ්වර ලිබරල් ක්‍රමේ තියෙන මේ අවකාශය පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදය කියන්නේ පැරණි මාක්ස්වාදය කියන්නේ කාල් මාක්ස් දරපු අදහසයි මේ කියන්න හදන්නේ. කාල් මාක්ස් කියනු සිවිල් සමාජය යනු ධනවාදී වෙළඳපොළ ක්‍රමය යන හේගල් ඉදිරිපත් කළ අදහසට. හෙගල් කියන්නේ සමාජවාදියෙක් මාක්ස්ගේ ගුරුවරයා හෙගල් ඉදිරිපත් කළ අදහසට එහෙමම එකඟ වෙමින් ඔහු කියනවා මේක කෙලින්ම ධනේශ්වර වෙළඳපොළ ක්‍රමය හඳුන්වන්න පාවිච්චි කරන්න පුළුවන් පර්යාය පදයක් කියලා. සිම්පල් මෙච්චරයි. ධනේශ්වර වෙළඳපොළ ක්‍රමය සමානයි සිවිල් සමාජය. ඔච්චරයි දලසටහන මතක තියාගන්න තියෙන්නේ. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව ඒ කියන්නේ කාල් මාක්ස්ට අනුව සම්භාව්‍ය මාක්ස්වාදය කියන්නේ පැරණි මාක්ස්වාදය. ඊට පස්සේ පශ්චාත් සම්භාව්‍ය මාක්ස්වාදය කියලා අලුත් මාක්ස්වාදයක් වෙනවා. නූතන මාක්ස්වාදය එක එක විදිහට මාක්ස්වාදය නිර්වචනය කරන්න පුළුවන්. නව මාක්ස්වාදී අදහස් උම කියලා එනවා. දැන් පැරණි මාක්ස්වාදය තුලදී කවුද? කාල් මාක්ස්. ඍජුව සිවිල් සමාජයට කියන්නේ ඒක ධනේශ්වර සමාජයට නැත්නම් ධනේශ්වර වෙළඳපොළ ක්‍රමය පිළිබඳ අවකාශයට කියන සමාන පදයක් කියලා. ඒ කියන්නේ ඒක බොහොම කපටි උපක්‍රමශීලී එකක්. මිනිස්සුන්ගේ ජීවිතේ කන්න දෙන එක, බොන්න දෙන එක, ආරක්ෂාව හදන එක, රෝහල් එකගෙන යන එක, ඒ ලයිෆ් එක රාජ්‍ය නොකර පැත්තකට වෙලා බලාගෙන ඒ ටික මිනිස්සුන්ට කරගන්න දීපු එකක්. ඒ කරගන්න දීපු ඉඩ ඒක රාජ්‍යයෙන් කරාන මිනිස්සුන්ගේ ජීවිතේ තෘප්තිමත් කියලා තමයි මාක්ස්ලා කිව්වේ. ඒතර මාක්ස්ලා ආමන්ත්‍රණය කරේ 100%ක්ම මිනිස්සුන්ගේ ජීවිතේ රාජ්‍ය විසින් පාලනය කරන ක්‍රමයකට. පාසල් එක්කගෙන යාම උපදින මරණය දක්වාම හැම එකක්ම රාජ්‍ය විසින් කරලා දෙනවා. පැරණි චීනය, පැරණි රුසියාව, පැරණි කොරියාව, රුමේනියාව, පෝලන්තය වගේ පැරණි ඒ කියන්නේ සමාජවාදී මිද වැටෙන්න කලින් එහෙම ලක්ෂණ තිබුණා. 100%ක්ම දැන් කියුබාව එහෙම ලක්ෂණ තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතේ නිදහස ඔක්කොම රාජ්‍ය බලා ගන්නවා. රයිට්? ඒක නිසා මිනිස්සුන්ට අමුතුවෙන් විහිදෙන්න දෙයක් නැහැ, ඉගෙන ගන්න දෙයක් නැහැ, පාසල යන්න දෙයක් නැහැ, පන්ති යන්න දෙයක් නැහැ. රාජ්‍ය විසින් මිනිස්සු බලා ගන්නවා. හැබැයි එතකොට අනිත් පැත්තට අපිට හිතෙන අපේ ෆ්‍රීඩම් එක අහිමි වෙනවා. ඒ අපට ඕන දේවල් කරන්න බෑනේ. පෞද්ගලිකත්වයේ උදෙසා වැඩ කරන්න බෑ. සියල්ල පොදු වැඩ උදෙසා තමයි වැඩ කරන්න ඕන. පොදු දේවල් උදෙසා තමයි වැඩ කරන්න ඕන. එහෙනම් මාක්ස් දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? සිවිල් සමාජයේ යාගේ අර්ථකථනයක් නෙමෙයි වරද්දලා ගන්න එපා එහෙම. මාක්ස් ධනේශ්වර ක්‍රමය තුල තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තුල තියෙන සිවිල් සමාජය කියන concept එකට දීපු නිර්වචනය තමයි ඒකද ඒ සිවිල් සමාජය කියලා කියන්නේ ඒගොල්ලෝ යාළුවගේ බිස්නස් ටික කරගන්න හදපු සංකල්පයක් නේ. ඒක කවුරු හරි ඒක කොහොමද හිම වෙන්නේ? දැන් මෙහෙමනේ රාජ්‍ය විසින් මිනිසුන්ගේ ජීවිතේට ওই දේවල් ටික දුන්නොත් ඒගොල්ලොන්ට ලාභ ලබන්න බෑනේ. එතකොට දැන් මොකද්ද කරන්නේ? රාජ්‍ය විසින් ආර්ථිකය අල්ලන්නේ නැහැ. ආර්ථිකය අල්ලන්නකෝ කඩවල් දාලා සුපර් මාකට් දාලා ධනපති ක්‍රමයක් හදලා තියෙනවා. මිනිස්සුන්ට කියලා බඩු ගන්න පුළුවන් කියලා කියනවා. ඒ බඩු ගන්න එක ඔයගොල්ලෝගේ අයිතියක්. එහෙම ගන්න අවකාශයක් තියෙන. ඒකට තමයි සිවිල් සමාජය කියන්නේ කියලා මාක්ස් නිර්වචනය කරනවා. ඒක උත්තර ඊට වඩා ඔක තේරුම් කරගන්න වෙන ක්‍රමයක් නැහැ. මොකද්ද? ධනේශ්වර වෙළඳපොළ ක්‍රමයට කියන පර්යාය පදයක් තමයි සිවිල් සමාජය කියලා කාල් මාක්ස් නිර්වචනය කළේ. ඒක හෙගල් කියපු අදහසට හැමම එකඟ වීමක් තමයි මාක්ස් විසින් සිද්ධ කරන්නේ. මේකෙදි මාක්ස් ලස්සනට කියන පුතා මේ පොදු සමාජ ක්‍රමයේ බිඳලා දාලා මේ නිර්වචනය කරන මිත්‍යා සිවිල් සමාජය නිසා මිනිස්සු අපහසුතාවයට පත් වෙනවලු. මිනිස්සු එකිනෙකා මොනා වෙනවලුද? හුදකලා වෙනවලු. සමාජ තුල මිනිස්සු හුදකලා වෙනවලු. මේ හුදකලා වෙලා මිනිස්සුන්ට තම තමන්ගේ හුදකලා වෙලා මිනිස්සුන්ට තම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න බැරි තත්ත්වයට පත් වෙනවලු. මිනිස්සු අසරණ වෙනවලු. මිනිස්සු පීඩාවට පත් වෙනවලු මේ ක්‍රමේ හරහා. මාක්ස් කියන කතාව එක අතකින් සාධාරණයි. මිනිස්සු මාර විදියට මහන්සි වෙනවනේ මේ ආර්ථික මාදිලිය තුල. දැන් මට පහුගිය කාලවල හිතිච්ච එකක් තමයි විශේෂම අගනගරයේ ළමයි, කොළඹ කේන්ද්‍රීය ළමයි, බස්නාහිර පළාතේ ළමයි හැදෙන්නේ ගොඩක් වෙලාවට ඩේ කෙයාස් වල. දිවාසුරකුම් මධ්‍යස්ථානවල. අම්මලේ ආදරය ඒ සෙනෙහස ලැබෙන ඉතාම කෙටි කාලයයි. හැදෙන්නේ දිවාසුරකුම් මධ්‍යස්ථානවල ඉපාර ස්කෝල හොස්ටල්ස් වෙනවා. පාසල් හොස්ටල් එකේ තමයි ඊට පස්සේ ගෙදර එීමක් නෑ ගොඩක් වෙලාවට හොස්ටල් ජීවිතේ නැත්නම් ටියුෂන් ජීවිතේ. රයිට්? එතකොට ගෙදරත් එක්ක ගැටෙන ප්‍රමාණය අඩුයි. දැන් ඒ ළමයි පොඩි කාලේ එහෙම එකක් නෑ පවුලෙන් ඈත් වෙලා කවුරු හරි විසින් බලා ගන්නවා.
පස්සේ වැඩි වියටපත් වෙලා මොකද වෙන්නේ? අවසාන කාලේ ගත කරන්න වෙන්නේ වැඩිහිටි නිවාසවල, ඇඩල්ට්ස් හෝම් වල. දැන් බලන්නකො ලයිෆ් එකට වෙනදී ඒගොල්ලන්ට මානව සම්බන්ධතාව කියන එක මාර ඈතයි. ඔක්කොම හැදෙන්නේ කෘතිම වැඩ සම්බන්ධතා. වැඩ සම්බන්ධතා. පාසල් යද්දී යාළුවෝ ටිකක් ඉන්න ඒ ක්ලාස් එකේ. පන්ති යන යාළුවෝ ටික වෙනවා. එතකොට ඒක ඇත්ත යාළුවකමක් නෙමෙයි. පන්තියට සෙට් වෙන නිසා යාළුවෝ ටික. එකපාර පහවසරදී යාළුවෝ සෙට් එකම චේන්ජ් වෙනවා. 6 දී වෙන යාළුවෝ ටිකක් 7 දී වෙන යාළුවෝ ටිකක් ක්ලාස් චේන්ජ් වුණොත් 11 වසරේ ඉඳපු යාළුවෝ ගොඩක් වෙලාවට චේන්ජ් වෙනවා අපි උසස් පෙළට ගියාම. ඒතකොට මේ සම්බන්ධතා ඇත්ත නැහැටි දැන් පට් ගාලා එකපාර විශ්වවිද්‍යාල ලයිෆ් එක තුලදී වෙන යාළුවෝ කණ්ඩායමක්. එතකොට එක වසරේ ඉඳපු යාළුවා ඒත් එක කනෙක්ෂන් එක තියන් ඉන්නවනම් ඒක ඇත්ත යාළුවකම, පරම යාළුවකම, පරම මිත්‍රත්වයක් කියලා අපිට ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලේ වෙන යාළුවෝ කණ්ඩායමක් හැදෙනවා. ඊට පස්සේ අවුට් වුණාම මේ යාළුවෝ ටික අතර සම්බන්ධෙත් නෑ ඇත්තටම. දැන් අපි භුක්ති වෙන අත්දැකීම් තුල අපිට වෙන ඉතාලම අල්ප යාළුවෝ ටිකක් තමයි මිත්‍ර සම්බන්ධයට එන්නේ. ඒවර ෆැමිලි ලයිෆ් එකකට යනවා. ෆැමිලි ලයිෆ් එකට ගියාම බිරිඳයි ස්වාමියා විතර ඉන්නේ ඥාතීන්වත් නැහැ. ඒ තීන ආර්ථික මාධ්‍ය තුල ඒගොල්ලෝම නඩත්තු කරන්න මේගොල්ලෝගේ මේ එන ඉන්කම් එකට බෑ. දරුවෝ අරහි මේගොල්ලෝ මෙහි අන්තිමට ඔහොම ගත වෙලා ගිහලා දරුවෝ කොහෙද නවතින්නේ? වැඩිහිටි නිවාසේ. දැන් හිතන්නකෝ මේ ජීවන චක්‍රය අපට අරන් දීලා තියෙන්නේ. මේ ජීවන චක්‍රය අපට ගෙනෙත් දීලා තියෙන ආර්ථික මොඩල් එක විසින්. දැන් මම මේ පාඩම තුල ඉඳමින් පාඩමේ යථාර්ථයක් බවට පත් කරන්න ළමයින්ගේ ලයිෆ් එකට අරගෙන යනවා මේක තේරෙන්න. එතකොට මාක්ස් කියන කතාව ඇත්ත. එකම ගෙදර තුල ඉන්න අයියලා අක්කලා සහෝදර සහෝදරියෝ එකට හම්බෙන්නේ සමහරකට ආහාර ගන්න වෙලාවෙදී. සමහරකට ඒ වෙලාවෙදී හම්බෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ වෙන වැඩක. සමහරකට එකම ගෙදර එකම නිවස තුල ඉන්න සහෝදර සහෝදරියෝ සතියකට විතර පාරක් තමයි මූණට හම්බෙන්නේ. කතා කරන්න හම්බෙන වචනයක් දෙකක්. මේ කතාව ඇත්ත පරම ඇත්ත මේක බලනමට තේරෙනවා. එතකොට මේ මාක්ස්ගේ කතාව ඇත්තනේ. ධනේශ්වර ක්‍රමයකට එහෙම චේන් එකකට අපි විසි කළා උපදිනකොටම එහෙම බෙල්ට් එකකට දාලා අපි දුවනවා මාර බෙල්ට් එක. මාර චේන් එක. ප්‍රෝග්‍රෑම් කරපු බෙල්ට් එක අපි යනවා. එතකොට අපේ ලයිෆ් එක ගිහිලා අවසානයේ මෙහෙම ඔක්කොම ධනේශ්වර ක්‍රමය තමයි. ඩේ කියා එකේදී බලා ගන්නවා, ඒකට සල්ලි ගෙවනවා. ස්කෝලේ හරි හොස්ටල් හරි බෝඩින් හරි වෙනවා, ඒවට සල්ලි ගෙවනවා. ඒවා ඔක්කොම කැච් කරන්න ධනේශ්වර ධනපති ක්‍රමයේ ඒ අංශ විසින්. ඉන්පස්සේ ටියුෂන් යනවා, ඒවට සල්ලි ගෙවනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ හේයදී ඒ බෝඩින් ජීවිතයකට යනවා, එතනත් කැච් කරනවා. ඊට පස්සේ අන්තිමට මිනිහාගේ ජීවිතය අවසාන අධ්‍යයනයට එද්දී වැඩිහිටි නිවාසයක් තුල තමන්ගේ දෙමව්පියෝ තමා විවාහ වෙලා නැත්නම් තමන් ඉන්නවා. ඒකටත් සල්ලි ගෙවනවා. දැන් මිනිස් ජීවිතයේ අයින්ද්‍රිය අංග මොකද කරලා තියෙන්නේ? විවිධ ධනේශ්වර මාදලියේ තුල තියෙන විවිධ කඩ විසින් කැච් කරලා තියෙනවා. දැන් අපි සෝෂලිසම් ක්‍රමයකට ගියහම බලමුකෝ මෙහෙම එකක් නැහැ. මෙහෙම එකක් නැහැ. මේ මිනිස්සු මාර සාමූහිකත්වයකට එනවා. මීට වඩා අපි තිබුණු පැරණි එක මාරම මාරයි. ඒ නැෂ්ටික පවුලක් තිබුණේ, විස්තృత පවුලක් තිබුණේ. විස්තృత පවුල තුළ දරුවෝ ඩේකේ දානවා කියලා කතාවක් නැහැ. ආච්චි අම්මා සී ඔක්කොමත් එක හැදෙනවා. ඒගොල්ලන්ගේ අත්දැකීම් ඔක්කොම ටික මේගොල්ලන්ට එනවා. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒතකොට එහෙම සාමූහික ජීවිතයක් තිබුණා. මගේ කියලා එකක් පොළ කොටා වෙන අපේ කියලා එකක් තමයි තිබුණේ. ඒක නිසා මේ ක්‍රමය තුළ ඇත්ත කතාව ඔයගොල්ලන්ට දැනටමත් ජීවිතේ හම්බෙලා තියෙනවා. අර්ධයක් වශයෙන් මේ දැන් හදලා තියෙන සිවිල් සමාජයේ මේක මෙහෙම වෙනවා. දැන් මෙතන තාක්ෂණය ගැන ලොබලා මාක්ස් තාක්ෂණයේ Facebook අන්තර්ජාලයේ අද තරම් නැති කාලේ තමයි මේ කතාව කියන්නේ. සිවිල් සමාජෙදී වෙන්නේ මිනිස්සු එකිනෙකා හුදකලාවෙම මොන සිවිල් සමාජෙදිද? ওই ධනපති ක්‍රමයේ කියන ප්‍රජාතන්ත්‍රවාදයේ කියන සිවිල් සමාජෙදී වෙන වැඩි. දැන් මෙතන Facebook, Insta, WhatsApp, Imo, Viber, MySpace වගේ වෙන තාක්ෂණික මාධ්‍යවල ඉන්නවිලා මේ අවකාශය තවත් ඈත් කරලා තියෙනවා. මේක තවත් කඩලා හැමෝම හුදකලා කරලා. දැන් ට්‍රේන් එකේ වැටෙද්දී වෙනද ට්‍රේන් එකේ මිනිස්සු පොඩි chat එකක් දාගෙන යනවා. දැන් එහෙම නැහැ. දැන් මේ ලෝකේ තමයි යන්නේ. ළඟ හම්බෙන සම්බන්ධතාවල වලට network connections මේ ජාල සම්බන්ධතා ප්‍රබල වෙලා. ඇත්තට මිනිස්සු virtual ලෝකෙක ඉන්නේ. හදාගත්ත මවාගත්ත ලෝකෙක ඉන්නේ. මේක පරම සත්‍යයක් මාක්ස් විසින් දේශනා කරපු මං කියන්නේ. මාක්ස් විසින් දේශනා කරපු පරම සත්‍යයක්. හරි. එහෙනම් සම්භාව්‍ය මාක්ස්වාදය තුලදී මාක්ස් කියනවා සිවිල් සමාජය කියන්නේ ධනේශ්වර වෙළඳපොළ ක්‍රමයට කියන වෙන නමක්. ඒකෙදි වෙන්නේ මිනිස්සු තම අවශ්‍යතාවයන්, තම ආර්ථික වමනා, තම දේශපාලන වමනා, තම සමාජීය වමනා ඉෂ්ට කරන්න සටන් කරන්නේ තනිව. එසේ සටන් කළ මිනිස්සුන්ට මේව ජය ගන්න බෑ. ඒකේ මිනිස්සු නියතව අර මිරිගුව පසුපස ගිය මුවන් වගේ එක මන් දාන ගෑල්ලා හති වැටෙනවා, ඩල් වෙනවා, මගෙදි මැරෙනවා. එකිනෙකා පාගල නගින ක්‍රමයක් මේකේ තියෙන්නේ.
සාමූහික විදිහට යamak නෙමෙයි තියෙන්නේ. හැමෝටම දීලා තියෙන්නේ personal goals. පෞද්ගලිකව යන හීන මිසක් පොදුවේ අත්පත් කරගන්නා ජයග්‍රහණ නොවේ. පෞද්ගලික හීන වලටයි මිනිස්සු යන්නේ. එතකොට නියත ලෙසම මිනිස්සු පෞද්ගලික හීන වලට යද්දී මගතොටේදී හම්බෙන කට්ටියත් එක්ක කතා බහ කර ඒගොල්ලොත් එක්ක ආදරය කර හිමිවීමක් නැහැ. එතකොට ඒගොල්ලෝ තමන්ගේ හීනෙට යනවා. ඒ හීනෙට යන්න හොඳම පාර්ට්නර් සෙට් කරගන්නවා. එහෙම තමයි මේ හීනේ යන්නේ. එතකොට ඒ හීනෙට ගිහිල්ලා බලමු අවසානයේ ඉන්නේ එයයි විතරයි වෙන කිසිම කෙනෙක් නැහැ. අඩුම ගානේ දෙමව්පියෝවත් දරුවෝවත් නැහැ. සමහරවිට එයාට යාවත් නැහැ. නිසා මාක්ස් කියපු කතාව 100% පරම සත්‍යයක් දැනට අනුව ධනේශ්වර ක්‍රමය අදට යුරෝපේ බැලුවාම මේක ඇත්ත. අපේ එකේ තාම එහෙම නැහැ. තාම අපේ එකේ දැන් අපේ දරුවන් මේ ජෙනරේෂන් එකේ තරුණයන් ඉපදෙන දරුවන් ආච්චිලා බලා ගන්න යුගයක් ග්‍රාමීයව තියෙනවා. කොළඹ කේන්ද්‍රයෙන් ගැලවුණෙන් පස්සේ කොළඹත් 100%ක් ඔක්කොම ඩේ කියා යනවා කියලා කතාවක් නැහැ. හැබැයි පුතා දැන් මේක බලන මේක අහන් ඉන්න ළමයි උඹලා විවාහ වෙලා උඹලගේ දරුවෝ බලා ගන්න උඹලගේ අම්මලා ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ ජොබ්ස් කරනවා නම්. ඒගොල්ලෝ ඩේ කියා වලට යනවා ප්‍රාදේශීයව ඩේ කියා සෙන්ටර්ස් හැදෙනවා. තාසියවස් දෙකක් යද්දී නියත ලෙසම සියලු ළමයි ඩේ කියා වල හැදෙනවා. මව්කිරි දෙනවා කියලා එකක් නැහැ. පිටිකිරි දෙනවා කියන තැනට එනවා. ඒ වක්‍ර ප්‍රතිඵලය තමයි උන් ලොකු වෙද්දී නියත ලෙසම උන්ට යන සිද්ධ වෙන්නේ. මිය දෙන සිද්ධ වෙන්නේ කොහෙද? ඇඩල්ට්ස් හෝම් වල. නැත්නම් වැඩිහිටි නිවාස වල. ඒක නිසා එතෙන්ට අපේ රටවලුත් එනවා. අපි කියන්නේ ධනේශ්වර ක්‍රමය එන්නේ පහුවෙනි ගොඩක් පහුවෙයි පස්සෙලා. 1930 ගණන් වල තමයි ලංකාවට ලොකෝටම ධනේශ්වර ක්‍රමේ ලොකෝටම මුල් බැහැගන්නේ 833 දී හඳුන්වා දීපු. යුරෝපෙන්නේ 15 16 සියවස්වල. එතකොට ඒගොල්ලෝ සියවස් 4ක් යද්දී ඒ මං කියන තැන් වලට දැන් ඇඩල්ට්ස් හෝම් කියන තැනට හොඳටම ඇවිල්ලා තියෙනවා. දරුවෝ අවුරුදු 17න් පස්සේ අතහරිනවා කියලා අපි කියනවනේ. අම්මලාගේ දැන් පස්සෙන් දුවන්නේ නැහැ කියලා. දැන් අපේ ප්‍රදේශවල තම අපේ රටේ දෙමව්පියෝ දරුවෝ පස්සේ දුවනවා. යුරෝපේ නවත්තන 17 වෙද්දි මෙවල දුවන්නේ නැහැ. ඔබ තනියම ඔක්කොම කරගන්න. ඒ කියන්නේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ධනේශ්වර ක්‍රම උච්ච ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ලංකාව 2020 2200 වගේ වෙද්දි මේ 1920 2021 තවරුදු 80ක් 100ක් 150ක් යද්දී උතෙන්ට එනවා. රයිට් දැන් එතකොට ඒගොල්ලොන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක අවුල් කියලා. දැන් අපිට තේරෙනවා අපිට එහා පැත්තේ මෙහා පැත්තේ දෙකම තේරෙන නිසා මේකේ මාර විදිහට ළමයි මහන්සි වෙනවා, ළමයි බයිට් වෙනවා, මිනිස්සු මහන්සි වෙනවා, මිනිස්සු බයිට් වෙනවා කියලා. හැබැයි කරන්න දෙයක් නැහැ. සිස්ටම් එක තමයි දෙන්නේ. එහෙනම් මාක්ස් කියපු කතාව ටික ටයිම් එකක් අරගෙන න්‍යායිකව පැහැදිලි කරලා ඒක පොළවට දාලා පොළවෙන් පැහැදිලි කරලා පෙන්නනවා. ඒක තමයි දැන් සම්භාව්‍ය ලිබරල් වාදයේ සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථය තමයි ඔය. ඊළඟ අදහස් ඉදිරිපත් කරනවා සාංගමික ප්‍රජාතන්ත්‍රවාදයේ විසින්. ඒගොල්ලෝ කියනවා මේ මාක්ස් කියපු කතාවට සම්භාව්‍ය ලිබරල් වාදීන් කියපු කතාවට වඩා වෙනස් කතාවක්. මොකක්ද ඒගොල්ලෝ කියන කතාව? සාංගමික ප්‍රජාතන්ත්‍රවාදී අර්ථය. මේ තුන්වෙනි අර්ථය. මේව හිමින් වෙලා අරන් තේරුම් ගන්න ඕනේ. නිකන් උඩින් වචන කියවලා බෑ. දැන් පළවෙනි එක තමයි සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථයේදී ධනේශ්වර වෙළඳපොළ ක්‍රමයේ පවත්වාගෙන යන්න තියෙන ඉඩ. රාජ්‍ය සහ පවුල අතර ඒ ක්‍රියාකාරීත්වයට අමතරව පුද්ගලයන් ඉදිරියට ක්‍රියාකාරීත්වයට තියෙන අවකාශය. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව ධනේශ්වර වෙළඳපොළ කරන් යන්න තියෙන ඉඩ සමාන පද දෙකක් කියලා කියන්නේ. නම වෙනස් කරලා තිබ්බට සමාන පද දෙකක්. ධනේශ්වර වෙළඳපොළ පිළිබඳ අවකාශයයි සිවිල් සමාජය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඒකෙදි වෙන්නේ මිනිස්සු තම අරමුණු වලට තනිව සටන් කරලා හති වැටෙන එක. සාංගමික ප්‍රජාතන්ත්‍රවාදය කියනවා රාජ්‍යයෙන් ස්වාධීනව තම පොදු අවශ්‍යතා ඉටු කර ගැනීමට සමිති සමාගම් රාජ්‍යයෙන් වියුක්ත වෙලා සමිති සමාගම් පිහිටුවා ගන්න තියෙන අවකාශයට තමයි සිවිල් සමාජය කියලා මේගොල්ලෝ නිර්වචනය කරන්නේ. මේ අදහස අරන් එන්නේ සිවිල් සමාජය සාංගමික ප්‍රජාතන්ත්‍රවාදයේ ලෙස මේ අදහස අරගෙන ආව ඉස්සෙල්ලම ටොක්වීල් කියන චින්තකයා. දැන් මෙහිමයි. අපි හිතමුකෝ මෙහෙම එකක්. ක්‍රිකට් වලට රාජ්‍ය විසින් දක්වන අනුග්‍රහයක් තියෙනවනේ. අධ්‍යාපනයට රාජ්‍ය විසින් දක්වන අනුග්‍රහයක් තියෙනවනේ. ඊට පස්සේ සෞඛ්‍යයට රාජ්‍ය විසින් දක්වන අනුග්‍රහයක් තියෙනවනේ.
ඊට අමතරව ප්‍රයිවට් බෙහෙත් ගන්න ඕන නම් ඒගොල්ලෝ ප්‍රයිවට් බෙහෙත් ගන්න මෙඩිකල් සෙන්ටර්ස් හදා ගන්න පුළුවන්. ක්‍රිකට් ගහන ඕන උන්ට ක්‍රිකට් ගහන දැන් හදා ගන්න පුළුවන් ක්ලබ්ස්. අධ්‍යාපනයේ ප්‍රයිවට් ටියුෂන් යන්න පුළුවන්. ඕකට තමයි සිවිල් සමාජය කියලා කියන්නේ කියලා තමයි සාංගමික ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. හරි සරලයි. රාජ්‍ය විසින් කරන දේවල් වලට අමතරව මිනිස්සුන්ට තමන්ගේ පොදු අරමුණු දිනා ගන්න සමිති සමාගම් හදා ගන්න පුළුවන් අවකාශය. මොන කාශය? අවකාශය. උදාහරණයකින් පැහැදිලි කරනවා රජයේ රෝහල් තියෙනවා. මේ රජයේ ගවර්න්මන්ට් හොස්පිටල් එකක්. මේ ප්‍රයිවට් හොස්පිටල් එකක්. අපි යනවා බෙහෙත් ගන්න ගවර්න්මන්ට් හොස්පිටල් එකකට. යද්දී කම්කරුවාගේ මුරකරුවාගේ ඉඳලම බැනුම් අහන්න වෙනවා. පොලිමේ යනවා කොහේ ඉඳලාද නවසල දන්නේ නැද්ද අරක මේක මහා නරක විදිහින් බැනුම් අහන්න. ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියාම ડોක්ටර් පවා වඩා ගන්නවා අපි. හා ෂෝක් කොහොමද මොකද කරන්නේ දුව දැන් පුතා මොකද කරන්නේ කියලා වඩාගෙන තමයි කතා කරන්නේ. වෙනස්. ඔය විදිහට මේක මොකද්ද? සිම්පල් මතක තියාගන්න රාජ්‍යෙන් පරිබාහිරව රාජ්‍ය විසිනුත් කරන දේවල් වලට රාජ්‍යෙන් පරිබාහිරව අපට අවශ්‍යතාව වෙනුවෙන් සමිති සමාගම් හදාගන්න තියෙන ඉඩට තමයි සාමූහික ප්‍රජාතන්ත්‍රවාදය තුලදී සිවිල් සමාජය කියලා කියන්නේ. රයිට්? ඊළඟට එනවා මම හතරවෙනි කතාව කියන්න නව මාක්ස්වාදී අර්ථකථනය. දැන් අපි කලින් කතා කරේ මොකක්ද? සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථකථනය එහෙම නැත්නම් පැරණි මාක්ස්වාදී අර්ථකථනය. නව මාක්ස්වාදී අර්ථකථනය මේක ඉදිරිපත් කරන්නේ අන්තෝනියෝ ග්‍රාම්ෂි මූ සමාජවාදී නැත්නම් මාක්ස්වාදී. මොන මාක්ස්වාදීද? මෙයා නව මාක්ස්වාදී. ඒ කියන්නේ මාක්ස් කියපු පාරේ ආපු නූතන යුගයේ ඉන්න එක්කෙනෙක් 1930 වගේ ගණන් 30 වගේ දශකයේදී තමයි අන්තෝනියෝ ග්‍රාම්ෂි විසින් සමාජවාදී අදහස් ඉදිරිපත් කරන්නේ. එයා පැරණි මාක්ස්වාදයට වෙනස් වෙච්ච නිසා මෙයාට කියනවා නව මාක්ස්වාදී අන්තෝනියෝ ග්‍රාම්ෂි. මෙයා කොහොමද සිවිල් සමාජයේ අර්ථ දක්වන්නේ? මෙයා මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. සිවිල් සමාජයේ අනු අන්තෝනියෝ ග්‍රාම්ෂ්ට අනුව කොහොමද රාජ්‍ය විසින් හොඳට තේරුම් ගන්න රාජ්‍ය විසින් තම ආධිපත්‍යය පවත්වාගෙන යන්න. නැත්නම් පාලකයන් විසින් තම ආධිපත්‍යය පවත්වාගෙන යන්න. මෙන්න ඉන්න පාලකයෝ මත ඔලිවිදියා මෙන්න ඉන්න පාලක පන්තිය. තම ආධිපත්‍යය නැත්නම් ඒකට කියන්න පුළුවන් බලය. තම ආධිපත්‍යය පවත්වාගෙන යන කා මතද? මිනිසුන් මත. ඒ කියන්නේ මොන ජනයාද? මහ ජනයා මත. පාලක පන්තිය විසින් තම ආධිපත්‍යය කා මතද? මහ ජනයා මත පවත්වාගෙන යන්න. මහජන කැමැත්ත ලබා ගන්න. රයිට්? එහෙම ඒ පාලනයට කැමැත්ත ලබා ගන්න. මේ ඉන්නේ පාලක පන්තිය, මේ ඉන්නේ මහ ජනතාව. අපි හිතමු මේ ඉන්නේ අපේ ලංකාවේ රාජ්‍ය නායකයෝ ටික. මේ ඉන්නේ අපේ මිනිස්සු ටික. දැන් මේගොල්ලෝගේ බලය, මේගොල්ලෝගේ ආධිපත්‍යය අපි මත පවරන්න, කැමැත්තෙන් පවරන්න තියෙන සමාජ සංස්කෘතික අවකාශය. කොහොම මතක තියාගන්න. මෙන්න පාලක පන්තිය, මෙන්න මහ ජනතාව. පාලක පන්තිය තම ආධිපත්‍ය මහ ජනයා වෙත පැවරීම සඳහා, මහ ජනයා මත පතිත කිරීම සඳහා ඇති සමාජ සංස්කෘතික අවකාශයටයි මොකක් කියලා කියන්නේ සිවිල් සමාජය කියලා කියන්නේ. නිකන් උදාහරණයක් ගමුකෝ. චිත්‍රපටය. රාජ්‍යයට අනුග්‍රහය දක්වන චිත්‍රපටයක්. උදාහරණයක් දුටු ගැමුණු පණ්ඩුකාභය වගේ ෆිල්ම්ස් වලින් අසහාය රාජත්වය සාධාරණීකරණය කරනවා. ඒ මොහොතේ රාජ්‍ය නායකයා වෙත මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජත්වය තහවුරු කරන්නේ ෆිල්ම්ස් බලපාන. ඒ ෆිල්ම්ස් බලපාන. රයිට්? රාජත්වය තහවුරු කරන්නේ ඒ ෆිල්ම්ස්. ජැක්සන් ඇන්තනි ඒ වෙලාවේ අබා හදන්නේ ඒකට වෙන මොකටවත් නෙමෙයි. මහරජාණනී කියලා ගීත හැදෙනකොට මේ පාඩම තේරුම් ගන්න කියන්නේ මම පෞද්ගලිකව ඉතා කැමති චරිතයක් කැමතිම නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. එයාගේ මතවාදීට මම කැමති නෑ. නමුත් ඒ නායකත්ව පර්සනැලිටි එක පට්ටම පට්ට. මෑත සියවසේ බිහි වෙච්ච මහා නායකයා. මිනිස්සු හොගාලා රස් කරන්න පුළුවන් දැනට අවුරුදු 70 ගණක් වෙන වයස. එහෙම ආකර්ෂණයක්, එහෙම පර්සනැලිටි එකක් වෙන කාටවත් නැහැ. ඒකට මම කැමතියි. ඔයා කැමති පාලකයා කවුද කියලා මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මම කැමතියි. අකමැතිම දේශපාලන දැක්ම දෙන්නේ තුමාට. ඒක වෙනම කතාවක්. රයිට්? ඒ නිසා එහෙම නායකත්ව පර්සනැලිටි එකක් කාටවත් නැහැ. එතකොට අන්නේ රාජත්වයේ තහවුරු කරන මේක උදාහරණයක් කරන් කියන්නේ ජැක්සන් ඇන්තනි කියන්නේ මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟම ඉඳපු හොඳම කලාකාරයා. මස්කටු ටික කාපු එහෙම එක්කෙනා.
එයාගේ දේශපාලනය උදව් කරන නිසා එහෙම තමයි. හම්බන්තොට මේ සිනමා ගම්මාන හදන්නේ ජැක්සන්ලා අනුමැතිය මත. ඒගොල්ලෝගේ කියවීම මත. අපි දැන් කුරුළු වෙන බයන්න යනවා සිනමා උද්‍යානය බලන්න යනවා කියලා යන්නේ. ඒගොල්ලෝ තමයි මුල් ආදර්ශය දුන්නේ වට. මහින්ද රාජපක්ෂ මහත්තයා එතන පෙළඹුවේ ඒගොල්ලෝ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජත්වය තහවුරු කරන්න ජැක්සන්ට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි මොකක් කරන එකද? අබා හදන එක. අබා හදලා ඒක ඇස්සේ යාගේ පුතා මාකට් කරගන්න එක වෙන කතාවක්. ඒකට පුතා දාලා පුතාව මාකට් කරනවා. අනිත් පැත්තෙන් රාජ්‍යත්වයට දාලා අවකාශය හදලා දෙනවා. දැන් අන්තෝනියෝ ග්‍රාම්ෂි කියනවා සිවිල් සමාජය කියලා කියන්නේ සමාජ සංස්කෘතික අවකාශයක්. එහෙම තියෙන ඉඩක් ෆිල්ම් පෙන්නන්න, පොත් පෙන්නන්න, පොත් ලියන්න, කවි ලියන්න, කතා ලියන්න නේද? විවිධ දේවල් පෙන්වන්න කරන්න දෙන අවකාශය. ඒකෙන් මොකද්ද කරන්නේ? පාලකයෝ මේ ආදී නිදහස වගේ දේවල් පාලකයෝ තමන්ගේ ආධිපත්‍ය ජනතාව මතට එවනු ගීතය හරහා එවනු කවිය හරහා එවනු ෆිල්ම් එක හරහා එවනු සංස්කෘතික නිදහස හරහා එවනු. එතකොට මාක්ස් කියන්නේ වෙළඳපොළ ක්‍රමයේ අවකාශය කියලා. වෙළඳපොළ තියන් යන තියෙන අවකාශය කියලා. ග්‍රාම්ෂි කියනවා සමාජ සංස්කෘතික අවකාශය කියලා. මම ওই දෙකම එකතු කළා තමයි ඇත්තටම ධනේශ්වර ක්‍රමයේ සිවිල් සමාජය කියන එක දකින්නේ. ඔව් මහා ආර්ට් පීස් හරහා ඒ කියන්නේ කලා නිර්මාණ හරහා පාලකයන්ගේ දේශපාලන මතවාද වුමනාවන් තහවුරු කරනවා. මම තව උදාහරණයක් කියන්නම් පුතා. අපිට මතකයි මේ ස්පේස් එක පාවිච්චි කරන හැටි මම මේ කියන්නේ සමාජ සංස්කෘතික අවකාශ පාවිච්චි කරන හැටි. ලංකාවේ යටත් වෙලා තියෙනකොට අධිරාජ්‍යවාදීන්ට ඒක ඒ නිදහස දිනා ගන්න ඕනයි කියන කාරණාව. ටිබෙට් ජාතිකයේ මහින්ද හිමි, පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස ඊට පස්සේ ඔන්න ඔය වගේ කවියෝ නිර්මාණකාරයෝ තමන්ගේ නිර්මාණ හරහා ආවේ. ඒ කියන්නේ ඒ මොහොතේට අවශ්‍ය අදහස ජනගත කරේ මේ ස්පේස් එක පාවිච්චි කළා. ඒකවල කවිය තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරේ. දැන් ෆිල්ම්ස් කවි ගීත ඕන එක. පහුගිය කාලෙත් මතකයිනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණයට අදාළ ගීතයට ඒක හදපු කෙල්ලට පවා යූත් එකේ අධ්‍යක්ෂක ධූරයක් හම්බ වෙනවා. ඉරාජ්ට හම්බ වෙනවා මේ පබ්ලිසිටි කැම්පේන් එකේ ඉඳපු නිසා යූත් එකේ අධ්‍යක්ෂ ධූරයක්. එතකොට ඒගොල්ලෝ මෙන්න මේකට බලපෑම් කළා බලහත්කාරය නැතුව ජනමනස වෙනස් කරනවා. ඒතර පාලකයන් තම ආධිපත්‍ය ජනතාව මත පතිත කරන්නේ මොකද? ටීවී එකේ. බලන්න බොරුද කියලා ටීවී එකේ මාධ්‍යයෙන්. එතකොට එහෙම පතිත කරන්න ඉඩක් තියෙනවා. මාධ්‍ය නිදහස දීලා තියෙන්නේ ඒකටයි. එතකොට අන්තෝනියෝ ග්‍රාම්ෂි කියන්නේ මේක පාලක පන්තියෙන් තම ආධිපත්‍ය සමාජය මත පවත්වා ගැනීමේදී ඒ මහජන කැමැත්ත තමාට අවශ්‍ය මහජන කැමැත්ත ලබා ගැනීම සඳහා සමාජ සංස්කෘතික අවකාශයේ විවිධ මැදිහත් වීම කරනවා. ඒක තමයි මේ ඒ අවකාශයේ තැන්ට සාහිත්‍ය, කලාව, සංගීතය, ආගම අධ්‍යාපනය වගේ කෙලින්ම එන්නේ සමාජයට. මෙන්න මේ වගේ දේවල් තියාගෙන තියෙනවා. දැන් බලන්න හාමුදුරුවෝ කොච්චර පාවිච්චි කරලා තියෙනවද? මේ වැඩේ කරගන්න මේගොල්ලෝගේ අවශ්‍යතාව මෙතනට ගෙන්න. පල්ලිය කොච්චර පාවිච්චි කරලා තියෙනවද? මේ ආධිපත්‍ය ඉවසන තැනට මිනිස්සු හදන්න. අධ්‍යාපනය කොච්චර පාවිච්චි කරනවද මේක මෙතනට හදන්න. අන්තෝනියෝ ග්‍රාම්ෂි හරියටම සිවිල් සමාජය රේට් කරනවා. කියවනවා. මොකද්ද පුතා? ලේසි. මෙහෙම උගන්වුවාම තේරෙන්න ඕන පාලක පන්තියේ අවශ්‍යතා බලය ආධිපත්‍ය මහ ජනතාව මත පවරන්න. මේන් පාලකයෝ මේ යටින් යටකොට වගේ මිනිස්සු මේ ඉන්නේ. ඒ එකඟතාවය හදාගන්න මෙන්න ඉඩක් තියෙනවා. මෙහෙම අතින් පෙන්වන්න බෑ. ඒකයි මම මෙහෙම ඇඳලා පෙන්වන්නේ. කලාවේ නිදහස, අධ්‍යාපනයේ නිදහස, අනිවාර්ය අධ්‍යාපනය. අනිවාර්ය අධ්‍යාපනය කියලා කියන්නේම මම මේ ගවර්න්මන්ට් ටීචින් කරන කාලේ ගුරු සැසියකට යන සිද්ධ වෙනවා. මම දැන් ගවර්න්මන්ට් ටීචින් කරන්නේ නැහැ. මගේ භෞතික ස්ථාපනයට ඒක බාධාවක් වුණා. එතකොට ඒගොල්ලෝගේ රුපියල් රජයෙන් හම්බ වෙන රුපියල් 40000ක විතර වැටුපා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා මට යෝජනාවක් ඉදිරිපත් කළා. මහත්මයා දැන් ඔහොම බැහැ කරන්න. මගේ කොණ්ඩේ මීටර අධිකට තිබ්බ නැත්තම් රැවුලක් තිබුණා. ඉස්කෝලේදී කොණ්ඩේ කොටයි ගැට ගන්න මට්ටමට පුළුවන් කමක් තිබුණේ නැහැ. බෑ ඔහොම ගවර්න්මන්ට් කරන්න අමාරුයි කියලා. මං කිව්වා හරි මම රෙසිග්නේෂන් එක අදම දෙන්නම් කියලා. ඉල්ලාස් වීමේ ලිපිය මම දෙනවා. කියන්නේ මගේ භෞතික නිදහසට ඒ සැලරි එකට කිසිසේත්ම පාව දෙන්න ඕනේ නැති නිසා. ඒ ඊට పూర్වයේ තිබුණු ගුරු සැසියකදී මම කියන්නේ කතාව මගේ ස්ටෝරි එක. ගුරු සැසියකදී අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා අධ්‍යාපන විශේෂඥයෙක් ඇවිල්ලා අහනවා ප්‍රශ්න. දැන් අපේ ගුරුවරු එක එක විග්‍රහයන් ඉදිරිපත් කරනවා. ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ඉඳපු ගුරුවරු ඒ වෙලාවේ. මම කියනවා මට උත්තරයක් තියෙනවා සර්. හැබැයි මගේ උත්තරේ ටිකක් වෙනස් එකක්. ඔබ කැමති නම් මම කියන්නම් කියලා. අරගොල්ලෝ ඔක්කොම සාම්ප්‍රදායික උත්තර දෙන්නේ. මම කියනවා සර් අධ්‍යාපනය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. රාජ්‍යයට අවශ්‍ය විදිහට මහ ජනතාව හැඩගස්වන්න පාවිච්චි කරන මෙවලම කියලා. සර්ට උත්තර නැති වෙනවා.
සර් කියනවා කියන එක හරියටම හරි. ඒක තමයි මේකෙන් කරන්නේ. ඒක තමයි අපේක්ෂාව. අනිවාර්ය අධ්‍යාපනයෙන් කරන්න පුතා. අපේ පාසල් හදපු ක්‍රම පාසල් බිල්ඩින් වල ස්වභාවය ළමයින්ට හිර වෙන්න නැගිටින්න බැරි වෙන වාඩි කරපු එක වාඩි කරලා උගන්වන එක. ගුරුවරු ඉස්සර අධික කළ කතා කරන්න දෙන්නේ නැති එක. ගුරුවරු ඉස්සර අධික කළ කතා කරන්න දෙන්නේ නැහැ. උස්සනින් කතා කරන්න දෙන්නේ නැති එක. හදන්නේ ශික්ෂණයක්. ඒ කියන්නේ යටපත් කරපු කොන්ද කඩපු ජීවිතයක් තමයි අපේ අධ්‍යාපනයෙන් හදන්නේ. ඒක අපි හොඳටම දන්නවා. ඒක තමයි මම කියන්නේ. මේකෙන් කරන්නේ මේ කොන්ද කඩපු මිනිහෙක් හදන එක. ඊට පස්සේ බටහිර ක්‍රමේ හැමම දරා ගන්නපු ජීවියෙක් හදන එක. ඒතකොට ඒ සර් කියනවා කියන එක හරියටම හරි. ඒක තමයි මේකෙන් කරන්නේ. නමුත් අපිට ඕක ඉස්කෝලේ ඇතුළේ ඉඳගෙන කියන්න බෑ. එයාත් කියන ඔබ හරි. නමුත් මට මේක මගේ දැන් ජොබ් එක අස්සේ කරන්න බෑ. ඔයා ඒක හරියටම දැකලා තියෙනවා කියලා. ඔව්. ඒතකොට අනිවාර්ය අධ්‍යාපනයේ වෙන මොකටවත් නෙමෙයි. රාජ්‍යයට අවශ්‍ය පුරවැසියා හදන එක. ශික්ෂණයටපත් කරනවා රාජ්‍යයට ඕන විදිහට. රයිට්? අපේ පාසල් බිල්ඩින්, පාසල් ගොඩනැගිලි, පාසල් වල ඩෙස්ක් තියපු විදිහ, පාසලේදී ගුරුවරුන්ට ආමන්ත්‍රණය කරන්න ඕන විදිහ, ඒ සියල්ල හරහා කරලා තින්නේ යටහත් පහත් බය අඩු පර්සනැලිටි එකක් හදන එක. ඒක අස්සේ හැදිච්ච වුණොත් අසහාය පර්සනැලිටි එකකටපත් වෙනවා. නමුත් ඒන් එකේ තමයි හදන්නේ. රයිට්. එහෙමනම් මම මේ ගාම්ෂිගේ විග්‍රහය සහ ඒක උඹලට තේරෙන්න ඕන නිසා ප්‍රැක්ටිකල් කතාවක් කොහොම මගේ ලයිෆ් එකට අදාළ කරගෙන එහෙනම් තේරුම් ගනිමු. පාලක පන්තිය තම අවශ්‍යතා විශේෂයෙන්ම තම බලය තම වුමනා ජනතාව පිළිගන්න තැනටපත් කරන්න පාවිච්චි කරපු ස්පේස් එකක් තියෙනවා. ඒකට කියන්නේ සමාජ හා සංස්කෘතික අවකාශයක් කියලා. නැත්නම් සමාජ සංස්කෘතික අවකාශය කියලා. ඒකෙදි පාවිච්චි කරලා තියෙන අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනය. ආගම හොඳට පාවිච්චි කරනවා. ආගම හාමුදුරු ටික අල්ලගන්න, පූජකයෝ ටික අල්ලගන්න, ඊට පස්සේ ඉස්ලාම් බැතිමත්තු ටික අල්ලගන්න, පල්ලි යනවා, මෙහෙ යනවා, තිරුපති යනවා. නේද? දළදා මාලිගාවට යනවා. මේ මොකටද මිනිස්සු ටික අල්ලගන්න? ඒකට ආගම පාවිච්චි කරන මොකටද? තම ආධිපත්‍ය ජනතාවට පාස් කරන්න. කතෝලික පූජ්‍ය ටික අල්ලගන්න තම ආධිපත්‍ය කතෝලික ප්‍රජාවට පාස් කරන්න. කතෝලික බෙල්ට් එක අල්ලගන්න ඕන නිසා. පාලකුණ තමයි එකම එකවත් නැහැ බලවාදය තුල විතරයි ඉන්නේ. මැකියවිලි කියනවා බලවාදී දේශපාලඥයාට තම තාත්තා අමතක කරන්න පුළුවන්. තම පියා අමතක කළ හැකිය. නමුත් පිය උරුමය අමතක කළ නොහැකිය. පියා මරන්න පුළුවන් පියාගේ උරුමය අමතක කරන්න බෑ. පියා මරලා රජකම ගන්න පුළුවන්. කියන්නේ පියා මරනවා කියන්නේ පියා අමතක කරනවනේ. හැබැයි පියාගෙන් එන උරුමය අමතක කරන්නේ නැහැ කියලා. ඒ තරම් පුතා දේශපාලනයේ අන්ත බලවාදී. අන්ත ම්ලේච්ඡයි. සදාචාර සම්පන්න නැහැ. හැබැයි එවැනි සදාචාර සම්පන්න නොවන තැනක් මිනිස්සුන්ගේ බලය ලබා ගන්න ආගම පාවිච්චි කරනවා. මිනිස්සුන්ගේ අවනතභාවය ලබා ගන්න අධ්‍යාපනය පාවිච්චි කරනවා. කලාකාරයෝ ටික බලන්න. ගීතා කුමාරසිංහල කොහෙද දැන් ඉන්නේ? අනාර්කලී දියාකර්ෂල කොහෙද හිටියේ? පබාල කොහෙද හිටියේ? දැන් ඉන්න කලාකාරයෝ ටික කාගේ රෙද්දස්සේ දින්නේ? පාවිච්චි කරන හැම පක්ෂයක්ම පාලකයෝ පාවිච්චි කරනවා. මේ දේශපාලන ආටිස්ලා පාවිච්චි කරනවා. ඊට පස්සේ සාහිත්‍ය සංගීතය මේ ඔක්කොම පාවිච්චි කරනකොට එයා සිවිල් සමාජය කියලා කියන්නේ එහෙනම් මෙන්න මේකට. පාලක ආධිපත්‍ය පාලකයන් තම ආධිපත්‍ය ජනතාවට පාස් කරන පාවිච්චි කරන ස්පේස් එක සමාජ සංස්කෘතික අවකාශයක් හැටියට තමයි අන්තෝනියෝ ග්‍රාම්ෂි නිර්වචනය කළේ. මේක මේ පොලිටිකල් දැනගෙන විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. බහුවිෂයාත්මක දැනුම තිබුණොත් ළමයින්ට මේ sannivedanaya හොඳට කරන්න පුළුවන්. හැමෝම විෂය දන්නවා. හැබැයි sannivedanaya කියන්නේ වෙන කාරණාවක්. විෂය දන්නන් බොහෝ අතර sannivedanaya දක්ෂයෙක් වීම හරහා තමයි තමා ළඟට එන ගෝලයෙක්ට ශිෂ්‍යයෙක්ට හරියට මේක දැනෙන්න උගන්වන්න පුළුවන් වෙන්නේ. right. ওই විදිහට අර්ථ හතරම පැහැදිලි කරා ඊටාම පැහැදිලිව රූප සටහන් එක්ක සිවිල් සමාජයට අදාළව. right. සම්භාව්‍ය ලිබරල් වාදී අර්ථය, සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථය, ඒක කාල් මාක්ස් සිටියේ. ඊට පස්සේ සාංගමික ප්‍රජාතන්ත්‍රවාදී අර්ථය, ඒගොල්ලෝ සමිති සමාගම් හදාගන්න තියෙන ඉඩ කියලා. ඊට පස්සේ නව මාක්ස්වාදී අර්ථය අන්තෝනියෝ ග්‍රාම්ෂි හිටියේ. ග්‍රාම්ෂි කියන්නේ සමාජ සංස්කෘතික අවකාශයක්. ඒකේ අධ්‍යාපනයේ කලාව සංස්කෘතිය whatever හැම එකක්ම පොලිටිකලි පාවිච්චි කරනවා, පොලිටිකලි යූස් කරනවා. එහෙම යූස් කරන්න පුළුවන් අවකාශයට හැම නිතරම ස්පේස් එකක්, රිත්තකයක් තමයි සිවිල් සමාජය කියලා පැහැදිලි කරේ. මිනිසුන්ගේ ජීවිතයේ ෂේප් තුනක් තියෙනවා. එකක් තමයි පබ්ලික් ෂේප් එක, පොදු හැඩය, පොදු නැත්තම් පොදු වසම, ප්‍රයිවට් ෂේප් එක, නැත්නම් පෞද්ගලික වසම. මේ දෙක අතර මැදට එන්න ඕන සිවිල් වසම, එහෙම නැත්තම් සිවිල් ෂේප් එක. right. ඒ ටිකත් අපි උතනදී ලියන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ලෙස මේක හඳුනා ගන්නවා. අමතර කරුණු හැටියට පැහැදිලි කරන්න පුළුවන්. ලියද්දි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් හැටියට 1980 90 දශකවලදී ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය කරන්න විශේෂයෙන්ම
80 90 ඕනනම් 70 80 90 කියලා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් හැටියට. ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩ නොනැගුණු සමාජවල ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නොනැගුණු සමාජවල ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම සඳහා මෙන්න මේක මේ ව්‍යාපාරයක් ලෙස මේක පාවිච්චි කරා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් විශේෂම ලතින් ඇමරිකානු වගේ කලාපවල ඒ ඒකාධිපතිවාදී පාලන ක්‍රම පෙරලාගෙන ඉහළට එසවුනේ නැත්නම් නැගියා ව්‍යාපාර හඳුන්වන්න අපි සිවිල් සමාජය කියන වචනේ පාවිච්චි කරා. විශේෂම ආසියාවේ තුලදී ඊට පස්සේ ලතින් ඇමරිකානු කලාප තුලදී ආසියාවේ සමාජ තුලදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම උදෙසා සිවිල් සමාජය කියන සංකල්පය යොදාගත්ත කියන එක තමයි මේ මේකෙදි පැහැදිලි කිරීමක් සිදු කරන්නේ. මේ විදිහට සිවිල් සමාජය අධිකාරීවාදී සමාජවලින් ඒ අධිකාරීවාදීත්වය මුදා ගන්න අධිකාරීවාදයෙන් මුදා ගන්න නිදහස ස්ථාපනය කරන්න මිනිසුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න මිනිසුන්ගේ මේවා පෙළ ගැහෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. ඒක පෙළ ගැහුනේ වෘත්තීය සමිති ඊට පස්සේ ආගමික සංවිධාන විශේෂයෙන්ම වෘත්තීය සමිති ආගමික සංවිධාන මේ වගේ හැඩතල ඔස්සේ තමයි මේ ව්‍යාපාර ඉහළට එසවිලා ආවේ. ඒක නිසා දේශපාලන පක්ෂ බවටත් පස්සේ දේශපාලන පක්ෂ බවටත් ඒව පත් වෙන ආකාරය අපට හඳුනා ගැනීමේ අවකාශයක් තියෙනවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කරන්න 70 80 90 වගේ දශකවලදී සිවිල් සමාජය කියන එක සෑහෙන දායකත්වයක් දක්වුවා කියලා පොඩ්ඩක් අපිට ලියන්න පුළුවන්. අවසාන කොටස තුලදී අපිට ලියන්න පුළුවන් පුතා සිවිල් සමාජය කියන මාතෘකාව කෙරෙහි වැඩි අවධානයක් දේශපාලන විද්‍යාව තුළ දෙන්නේ ඇයි? ඒ කියන්නේ මේක වැදගත් ලෙස සලකන්න හේතු මොනවද කියලා අපට ලියන්න පුළුවන්. පළවෙනි එකක් ලෙස අපි කියනවා දේශපාලන පක්ෂවලට අමතරව ඔය කතරින් කියන්නේ පක්ෂවලට විතරක් නෙමෙයි අමතරව මිනිස්සුන් ක්‍රියාකාරී දේශපාලනයට අරන් එනවා. මිනිස්සු මොනවා කරනවද? ක්‍රියාකාරී දේශපාලනයට යොමු කරන්න පුළුවන්. නිසා පක්ෂවලට සමාන්තරව සහ ඊට අමතරව මිනිසුන් ක්‍රියාකාරී දේශපාලනයට වීදි සටන් වලට පොළඹවන්න සිවිල් සමාජයට හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒක අපි වැදගත් අංගයක් ලෙස මේක හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. දෙක තමයි දේශපාලන පක්ෂවලින් ස්වාධීනව ඍජුව පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. දේශපාලන පක්ෂවලින් මොනදීනයිද ස්වාධීනව ක්‍රියාත්මක වන බලවේගයක්. දැන් පක්ෂ හැමනිතරම පාක්ෂිකයිනේ. ඒගොල්ලොන්ගේ පක්ෂයක් නේ. හැබැයි සිවිල් සමාජය තුල පොදු හැඩයක් තියෙනවා. ඒ නිසා පක්ෂ විසින් ක්‍රියාකාරී දේශපාලනට කියන එකයි සිවිල් සමාජය විසින් මිනිසුන් ක්‍රියාකාරී දේශපාලනට කියන එකේ කාරණා දෙකක්. දේශපාලන පක්ෂවලින් ස්වාධීනව සිවිල් සමාජය තුලින් දේශපාලන අවකාශයක් නියෝජනය වෙනවා. ඒ කියන්නේ පක්ෂ විසින් කරන්නේ තම සමාජිකයන් ස්වපාක්ෂිකයන් වෙනුවෙන් විතරයි. මේක තුල ඊට වඩා පොදු අවකාශයක් පේන නිසා දේශපාලන විද්‍යාව තුළ මේක වැදගත් වෙන්න හේතුවක් වෙලා තියෙනවා. තුන්වෙනි හේතුව ලෙස අපිට කියන්න පුළුවන් මේක වැදගත් වෙන්න දේශපාලන සහභාගීත්වයට මිනිසුන් අරගෙන එනවා. මොනවද සහභාගීත්වයට? පාටිසිපේටින්. මිනිසුන් දේශපාලනයට සහභාගී වෙන පක්ෂ විසින් තමයි මිනිසුන් ඍජුව දේශපාලනයට සහභාගී කරන්නේ. හැබැයි සිවිල් සමාජය විසින් දේශපාලන සහභාගීත්වය පොලිටිකල් පාටිසිපේටින් කියන පාර්ට් එක කරනවා. ඒක නිසා ඒක වැදගත් ලෙස අපට සලකන්න පුළුවන්. ඇයි? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් බලපානවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න විතරක් නෙමෙයි ආරම්භ වෙන්න සමහර වෙලාවට සිවිල් සමාජය බලපානවා. ඒක නිසා දේශපාලන විද්‍යාව තුළ සිවිල් සමාජය ඊටම වැදගත් මාතෘකාවක් ලෙස අපි හඳුනා ගන්නවා. මිනිසුන් බලමුළු ගන්වන්න. ඒ කියන්නේ රාශිගත කරන්න සිවිල් සමාජය උපකාරී වෙනවා. මේ විදිහට දේශපාලන විද්‍යාව තුළ සිවිල් සමාජයේ වැදගත් ලෙස සලකන්න හේතු කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්.
ඒ ගැනත් යම් ප්‍රමාණයක් ලියන්න ඕන. ওই විදිහට සිවිල් සමාජය කියන එක අපට මෙතනදී පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ අර්ථ හතර සහ ඒක වැදගත් වෙන්න හේතු වශයෙන් ඒ ටික ලියන්නම වෙනවා මෙතනදී. මේකේ තව අමතර මාතෘකාවකට යන්න පුළුවන් සිවිල් සමාජය කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න බලපාන්නේ කියලා. ඒක වෙන ප්‍රශ්නයක්. සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කරන බලපෑම වෙන ප්‍රශ්නයක් ලෙස අහන්න පුළුවන්. ඒක පොයින්ට් වයිස් මම කියලා දෙන්නම්. එකක් තමයි එකක් පේනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වන්න අපි කිව්වේ 1970 80 90 ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙන්නම මේක බලපෑවා. ආසියානු කලාපයේ ලතින් ඇමරිකානු කලාපයේ වගේ රටවල් වල අධිකාරීවාදී සමාජ ක්‍රම පෙරළුවේ සිවිල් සමාජය විසින්. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් වෙන බලපාන ආකාරයක් තියෙන දෙක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට මිනිසුන් ගෙන ඒම. ඒ කියන්නේ දේශපාලන සහභාගීත්වයක්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිසුන්ගේ පාලන ක්‍රමය කියන එකනේ. ඒතකොට පාටිසිපේටිං පාර්ට් එකට සිවිල් සමාජය බලපානවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්න නම් ක්‍රියාකාරී දේශපාලන මිනිසුන් එන්න ඕන, යෙදෙන්න ඕන. ඒක නිසාත් මේක ප්‍රජාතන්ත්‍රවාදයට ඍජුව බලපානවා කියලා අපට ගන්න පුළුවන්. තුන තමයි ඒකාධිපතිවාදී සමාජ ක්‍රම නිර්මාණය වෙන්න තියෙන අවකාශය මොකද වෙන්නේ? අඩුයි. සිවිල් සමාජයක් තියෙනවා සමාජයේ ඒකාධිපතිවාදී පාලන ක්‍රමයක් හැදෙන්නේ නැහැ. ඒක නිසා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට තහවුරු වෙන්න යහපත් වෙනවා. සහ දේශපාලන සාක්ෂරතාවය ජනතාවට එනවා සහ නිරන්තර අවධානයක් තියෙනවා. දේශපාලන සාක්ෂරතාවයක් මිනිස්සුන්ට හම්බ වෙනවා සහ නිරන්තර අවධානය. ඒ කියන්නේ දේශපාලන සාක්ෂරතාවය ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් වෙනවා. මේක නිසා අපිට අනුකරුණු කාරණා යටතේ පොඩ්ඩක් මේ සිවිල් සමාජය කියන කාරණාව කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙන්න බලපාන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අර කලින් කියපු වැදගත්කම් කියන ටිකත් කලින් කියපු හේතු කියන කොටසත් අපිට මේකට ගන්න පුළුවන්. පක්ෂ විසින් කරන්නේ නැති වැඩ මේගොල්ලෝ කරනවා. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදයට තහවුරු වෙන්න සිවිල් සමාජයේ බලපානවා කියන කොටස් ටික අපිට කතා කරන්න පුළුවන්. මේක වෙනම ලකුණු 10 ප්‍රශ්නයකට අහන්න පුළුවන්. මේකට අදාළ පොයින්ට් කිහිපයක් තමයි කිව්වේ. තවත් ඉතින් අපිට මේක ගැන හිතලා ලියන්න පුළුවන්. විශේෂයෙන්ම තව ප්‍රධාන පොයින්ට් එකක් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට ප්‍රධාන පොයින්ට් එකක් හොඳේ. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට සිවිල් සමාජ දායක වෙන සෑහෙන විදිහකට. මේක රාජ්‍ය ප්‍රතිපත්ති ළඟදී තමයි පැහැදිලි කරලා කියනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට මහජන සහභාගීත්වයක් තියෙනවා. ඒක නිසා රාජ්‍ය ප්‍රතිපත්ති මහජන පදනමකින් හැදෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම වැදගත් සංකල්පයක් සම්මත ගන්න පුළුවන්. ඔහොම ප්‍රධාන පොයින්ට් 5ක් පෙන්වන්න පුළුවන්. තව හිතන අනුකාරණ සෑහෙන කියන්න පුළුවන්. ප්‍රධාන පොයින්ට් 5ක් යටතේ ලකුණු 10 ප්‍රශ්නයකට හොඳටම ඇති පෙන්වන්න පුළුවන්. සිවිල් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙන්න බලපානවා කියලා මම නෝට් එක දෙව දෙන්නම් ඔයගොල්ලන්ට. ඔය විදිහට සිවිල් සමාජය කියන පාර්ට් එක ලියන්න පුළුවන්.